සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊටාම පුංචි කොටසක් නමුත් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කර ගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටාම ඉක්මන් භවයක පහසුම ආකාරයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුව ඇතුව තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ බුද්ධත්වයෙන්
ලංකාවට වැඩපු 3 වෙනි අවස්ථාවේ මේ පිම්බිමට වැඩම කරපු බව සඳහන් කරලා තියෙනවා. මේ පිම්බිමට වඩින්න කලින් අපේ භාග්‍යතුන් වහන්සේ අනුරාධපුර මහමෙවුනා උයනේ කෝටි ලක්ෂයක් සක්වලේ මහා චෛත්‍ය රාජානන් වහන්සේ හැටියට විරාජමාන වන ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේ පිහිටලා තියෙන පිම්බිමේ වැඩ ඉඳලා 500ක් මහරහතන් වහන්සේලා එක්ක ඒ භූමියේ සමාධි සුවයට සමවැදිලා මේ මහ පොළොව සාගරයට කම්පා කරවලා මතු අනාගතයේ දවසක ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා දරා ගනිමින් කෝටි ලක්ෂයක් සක්වලේ මුදුන් මල්කඩ බවට පත්වෙන ඒ උතුම් චෛත්‍ය රාජානන් වහන්සේ මේ පිම්බිමේ ඉදිවෙන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කරමින් එතෙක් ඒ පිම්බිම ආරක්ෂා කර ගැනීම සඳහා මහා පුණ්‍යවන්ත වූ විශාල රූපණං දිව්‍ය රාජයන්ට පිම්බිම බාර කරලා භාග්‍යතුන් වහන්සේ එතනින් වැඩි ථූපාරාම පිම්බිමට. එතන ඒ වගේම 500ක් මහරහතන් වහන්සේලා එක්ක සමාධියට සමවැදිලා නැවත වතාවක් ලක් පොළොව කම්පා කරවලා භාග්‍යතුන් වහන්සේගේ අකු ධාතුන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය දක්වලා මේ පිම්බිමේ වැඩ ඉන්න බව දේශනා කළා. අපේ දහම් පොත්පත්වල සඳහන් කරලා තියෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයෙන් පස්සේ දෙව්ලොවින් ලක්බිමේ නතර වෙන්නම වැඩම කළා කියලා. ඒ අකු ධාතුන් වහන්සේගේ වැඩම කිරීම සම්බන්ධයෙන් ඉන් පස්සේ භාග්‍යතුන් වහන්සේ වැඩම කළේ මිරිසවැටිය පිම්බිමට. නැවතත් 500ක් මහරහතන් වහන්සේලාත් එක්ක ඒ පිම්බිමේ සමාධියට සමවැදිලා නැවත වතාවක් මේ ලක් පොළොව සාගරයේ දක්වා කම්පා කරවලා ඒ පිම්බිමත් ආරක්ෂා කරන්න ඉන්දික කියන දිව්‍ය රාජයන්ට බාර කරලා ඉන් පස්සේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ කතරගම පිම්බිමට වැඩම කරන්නේ. චෛත්‍ය රාජානන් ඉදි කරලා තියෙන මේ පිම්බිමේ අපේ භාග්‍යතුන් වහන්සේ පෙරසේම 500ක් මහරහතන් වහන්සේලා එක්ක මේ භූමියේ වැඩ හිටියා. සමාධියට සමවැදිලා නැවත වතාවක් ලක් පොළොව සාගරයේ තෙක් කම්පා කරවලා මේ පිම්බිම ඓතිහාසික පුණ්‍ය භූමියක් බවට පත් කරලා කිරිවෙහෙර චෛත්‍ය රාජයන් මෙතන ඉදිවෙන බව ශ්‍රී මුඛයෙන්ම දේශනා කරලා මහා ഘോഷ කියන පුණ්‍යවන්ත දිව්‍ය රාජයාට මේ පිම්බිම භාග්‍යතුන් වහන්සේ බාර කළා. මහසින් මහ නිරිඳු මේ ඓතිහාසික චෛත්‍යය ඉදි කරන්න යෙදුණා. සසර එකට පින් කරපු අය සසරින් එතර වෙනකන් බොහෝ ආත්මවල එකටම මුණ ගැහිලා තියෙන බව අපේ ධර්මයේ බොහෝ සූත්‍රවල පැහැදිලි කරලා තියෙනවා. එයින් විශේෂ කාරණාවක් පැහැදිලි කරන තැනක් නකුල සූත්‍රය. නකුල මාතා නකුල පිතා. අපේ ශාසනයේ බොහෝම ප්‍රසිද්ධ චරිත දෙකක්. ලෞතර බුදුරජාණන් වහන්සේට ආත්ම 500ක් මේ දෙපළ මව සහ පියා වෙලා තියෙනවා. ආත්ම 500ක් පුංචි අම්මා සහ සුළු පියා වෙලා තියෙනවා.
ආත්ම 500ක් ලොකු අම්මා සහ ලොකු තාත්තා වෙලා ඉඳලා තියෙනවා. ආත්ම 1500ක්ම බෝසතාණන් වහන්සේට සමීප වෙලා තියෙන බව මේ කාරණාවෙන් හොඳට පැහැදිලි වෙනවා. මේ සා දිග සසරක මේ විදිහට එකටම සංසාරේ එන්න පුරාපු විශේෂ කුසල ධර්මයන් තියෙනවා. සමසීල, සමත්‍යාග, සම ශ්‍රද්ධා, සම ප්‍රඥා. මේ සියල්ල සමව සම්පූර්ණ කරන අය සසර ගමනේ එකටම උපදින බව විශේෂයෙන් බොහෝ තැන්වල ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඒ නිසායි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර තවත් නොයෙක් මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර පාරමී පුරපු චරිත පිළිබඳව සිහිපත් කරනකොට එකට පින් කළ අය එකටම උපදින බව විශේෂයෙන් පැහැදිලි කරලා තියෙන්නේ. මහා කප්පින මහරහතන් වහන්සේ දීර්ඝ කාලයක් සසර බොහෝ පින් කර කර ආපු කෙනෙක්. ඒ පින්කම් කරන නොයෙක් අවස්ථාවන් වල සසර ගමන කෙරවල කරන ආත්ම භාවයේත් තමන්ගේ බිසව බවට පත්වෙන තැනැත්තියත් එකටම පින් කරන්න සහසම්බන්ධ වෙලා තියෙන බව මනාව පැහැදිලි වෙනවා අතීත කතාවල් වලින්. මේ ආදි වශයෙන් පින්නතුනි සසර බොහෝ කුසල් කරනකොට එකටම මුණ ගැහෙන බව සිහිපත් කළා. සතුල්ලකායික දෙවිවරු පිළිබඳව සිහිපත් කරනකොට එකටම සිල් සමාදන් වෙච්ච නිසා එකටම දෙව්ලොව ඉපදිච්ච බව සතුල්ලකායික දෙවියන් පිළිබඳව සඳහන් කරන තැන්වල පැහැදිලි කරනවා. සමසීල කියලා කියන්නේ ස්වාමියා පන්සිල් ආරක්ෂා කරනවා නම් බිරිඳත් පන්සිල් ආරක්ෂා කරනවා. ස්වාමියා අටසිල් සමාදන් වෙන දවසට බිරිඳත් අටසිල් සමාදන් වෙනවා. ස්වාමියා දසසිල් සමාදන් වෙන දවසට බිරිඳත් දසසිල් සමාදන් වෙනවා. ඒකයි සමසීල කියලා කියන්නේ. සමත්‍යාග ස්වාමියා යමක් දෙන්න කැමතිද බිරිඳත් එසේම කැමති. දාන චේතනාව ඔවුනොවුන් අතර පරස්පර නෑ. ඇති නැති හැම භවයකම දිය හැකි යමක් තියෙනවා නම් ඊටාම සතුටින් කැමැත්තෙන් දෙන්න යොමු වෙච්ච හිතක් තියෙනවා. දීම සඳහා පිරිසිදු කරගත්ත අතක් තියෙනවා. දීම සඳහා යොමු කරගත්ත හිතක් තියෙනවා. සමත්‍යාග, සම ශ්‍රද්ධා. සම ශ්‍රද්ධාවක් තියෙන නිසා තුනුරුවන් සරණ යාම විශේෂයෙන් සම්පූර්ණ කරගන්නවා. ස්වාමියාත් මනාව තිසරණ ගතයි, බිරිඳත් එසේම තිසරණ ගතයි. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්, ධර්ම රත්නය වෙනුවෙන්, සංඝ රත්නය වෙනුවෙන් යම් කටයුත්තක් කරනවා නම් ඔවුන් දෙපළම බොහෝම ශ්‍රද්ධාවෙන්, ඊටාම කැමැත්තෙන්, ඊටාම උවමනාවෙන් ඒ කාරණාවට යොමු වෙනවා. සම ශ්‍රද්ධා. විශේෂ කාරණාවක් සම ප්‍රඥා. එනම් නිතර නිතර ප්‍රගුණ කළ යුතු දෙයක්. නිතර නිතර සිටිය යුතු දෙයක්. සමසීල, සමත්‍යාග, සම ශ්‍රද්ධා සම්පූර්ණ කරගෙන ආවත් සම ප්‍රඥා සම්පූර්ණ කරගන්න සුවිශේෂී ඥාන ශක්තියක් අවශ්‍යමයි. සම ප්‍රඥා කියලා කියන්නේ දෙදෙනාගේම ප්‍රඥාව එක හා සමාන විය යුතුයි කියන කාරණාව. දෙදෙනාගේම ප්‍රඥාව එක හා සමාන නම් ඒ අයට ජීවත් වෙන්න හරීම පහසුයි. කුසල් රැස් කරන්නත් ඊටාම පහසුයි.
සසර නිමා කරගන්න ඒ කාරණාවම හේතු වෙනවා. උදාහරණයක් සිහිපත් කළොත් සාමාන්‍ය සමාජය තුළ දකින්න බොහෝම අමාරුයි සම ප්‍රඥා කියන ස්වභාවය. අපි කියමු හදිසියේ කෙනෙක් අසනීප වුණා කියලා. අපි වහාම උත්සාහ කරන්නේ ඊළඟට අසනීපයට පිළියමක් කරන්න. නමුත් මනාව ප්‍රඥාව තියෙන අය හදිසියේ අසනීප වෙන්න හේතුව මොකක්ද? අද ගත්ත ආහාර මොනවද? ඊයේ ගත්ත ආහාර මොනවද? මේ ආහාරයේ ගැනීම නිසාද මේ අසනීප තත්ත්වය ඇති වුණේ? මේ පාන වර්ගය ගත්ත නිසාද මේ අසනීප තත්ත්වය ඇති වුණේ? මේ වාගේ සමාජ පරිසරයක හිටපු නිසාද මේ අසනීපය ඇති වුණේ? අසනීපය ඇතිවෙන්න හේතුව ඔවුන් මනාව විමසනවා. එහෙම විමසලා මෙන්න මේ හේතුව නිසයි මේ අසනීප තත්ත්වය ඇතිවෙන්න ඇත්තේ කියන කාරණාව විශේෂයෙන් තීරණය කරනවා. එහෙමනම් නැවත අසනීප හේතු වෙන එවන් අවස්ථාවන්ගෙන් මිදෙන්න හැම වෙලාවෙම වග බලා ගන්න. දෙදෙනාටම ඒ ප්‍රඥාව තියෙනවා. ස්වාමියා අසනීප වුණේ මේ නිසයි. ඒ නිසා මෙවන් ආහාර නැවත කවදාවත් ස්වාමියාට නොදිය යුතුයි. මෙවන් පාන වර්ග කවදාවත් නොදිය යුතුයි. මෙවන් තැන්වල ඉන්න අවස්ථාව නොසැලසිය යුතුයි. බිරිඳ ස්වාමියා ගැනත් හිතනවා. ස්වාමියා බිරිඳ ගැනත් හිතනවා. යම් කටයුත්තක් කරනකොට මේ කාර්ය හරියටම විය යුත්තේ කොහොමද? ස්වාමියාට බයක් සැකක් නැහැ. මම නැතත් විය යුතු විදිහටම ඇය ඒ කාර්ය කරනවා. බිරිඳට බයක් සැකක් නැහැ. යම් කටයුත්තක් ළඟ මම නැතත් ස්වාමියා ඒක විය යුතු ආකාරයෙන්ම කරනවා. දෙදෙනාටම විය යුතු ආකාරය පිළිබඳව හොඳ අවබෝධයක් ඇතුව කටයුතු කරනවා. එකට කියන්නේ සම ප්‍රඥා කියලා. මේ කාරණා හතර යමෙකුගේ ජීවිතය තුළ ප්‍රගුණ වෙනවා නම් ඔවුන් සසර ගමනේ එකටම උපදින බව විශේෂයෙන් සඳහන් කරනවා. ධර්මානුශාසනාව සිද්ධ කරන්න මම භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ එක ගාථා රත්නයක් මාතෘකා කරගන්න කල්පනා කළා. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයත් දේශනා කොට වදාළේ අනාථපිණ්ඩික මහ සිටුතුමා ඇතුළු පිරිසකට. දූරේ සන්තෝ පකාසෙන්ති හිමවන්තෝව පබ්බතු අසන්තේත්තන දිස්සන්ති රත්තිකිත්තා යථා සරාති. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දූරේ සන්තෝ පකාසෙන්ති. සත්පුරුෂයා දුර හිටියත් හිමාලය පර්වතය වගේ ප්‍රකටයි කියලා. ඇයි එහෙම සඳහන් කරන්නේ? හිමාලය කියලා කියන්නේ යොදුන් 300ක් පමණ පළල, යොදුන් 500ක් පමණ උස මහ විශාල පර්වතයක්. ඒ පර්වතයේ මුදුනේ නොයෙක් පර්වත මුදුන් 84000ක් තියෙනවා කියලා ධර්මයේ සඳහන් කරනවා. ඒ නොයෙක් පර්වත අතර රත්තරන් පර්වත, රිදී පර්වත, මැණික් පර්වත, දියමන්ති පර්වත මේ ආදි වශයෙන් විවිධ වටිනා පර්වතයන්ගෙන් යුක්තයි. මේ කඳු මුදුන් වල නිතරම හිම බැඳෙනවා. හිම බැඳිලා හිම පහළට කඩා වැටෙනවා වගේ. ඒ නිසා නිතරම හිම වමනය කරනවා වගේ මේ පර්වතය. ඒ නිසා තමයි හිමෙන් වැහෙන නිසා හිමාලය කියලා නම් කරලා තියෙන්නේ. විශාල පර්වතයක්. කොයිතරම් ඈත ඉඳලා බැලුවත් විශාලත්වය නිසා
ළඟයි වගේ හොඳට පේනවා. දූරේ සන්තෝ පකාසෙන්ති හිමවන්තෝව පබ්බතු. නමුත් සඳහන් කරනවා අසන්තේතන දිස්සන්ති රත්තිකිත්තා යතහා සරාති. ප්‍රඥාව නැති අසත්පුරුෂයා සත්පුරුෂයන්ගේ ළඟ හිටියත් මහා අන්ධකාරයේ විදපු ඊතලයක් නොපෙනී යනවා වගේ සත්පුරුෂයන්ට අසත්පුරුෂයා පේන්නේ නැහැ කියලා. සත්පුරුෂයා දුර හිටියත් පේනවා අසත්පුරුෂයා ළඟම හිටියත් පේන්නේ නැහැ කියන කාරණාවයි සඳහන් කරන්නේ. අනාථපිණ්ඩික සිටුතුමා ලාබාල වයසේ අධ්‍යාපනය ලබනකොට ගුරු ගෙදරින් මුණගැහිච්ච හොඳ මිත්‍රයෙක් හිටියා. ඒ තමයි උග්ග නගරයේ සිටුතුමාගේ පුතා උග්ගමයි. එතකොට මේ දෙන්න හොඳට මිත්‍රයන් බවට පත් වුණා. ඔවුන්ගේ මිතුදම කොයිතරම් තහවුරු වුණාද කියනවනම් ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීම ඉවර කරලා තම තමන්ගේ නුවරවල් බලා පිටත් වෙලා යනකොට දෙන්න දෙපැත්තට වෙන් වෙන්න කලින් කතිකාවතක් ගොඩනගා ගත්තා. මිත්‍රයා අපි දෙන්නගේ යාළුකම ජීවිතයේ තියෙනකන් පවතින්න ඕනේ. ඒක අමතක නොවෙන්න නම් අපි විශේෂ කටයුත්තක් කරන්න ඕනේ. ඒ නිසා තීරණය කළා අපි ගම රට බලාගෙන ගියහම සුදුසු වයසේදී අපේ මව්පියෝ අපිව විවාහ කරලා ආවාහ විවාහ කරයි. ඉන් පස්සේ අපටත් දරුවෝ ලැබී. මට පුතෙක් ලැබිලා ඔබට දුවක් ලැබුණොත් මගේ පුතාට ඔබේ දුව විවාහ කරලා දෙන්න. ඔබට පුතෙක් ලැබිලා මට දුවෙක් ලැබුණොත් මගේ දුව ඔබේ පුතාට විවාහ කරවන්න. ඒ සම්බන්ධය අපි දෙන්නගේ මිත්‍රකම දිගටම තහවුරු කරවන්න හේතු වෙනවා. කතිකාවතින් පස්සේ ඔවුන් දෙපළම දෙපැත්තට වෙන් වෙලා ගියා. මුලින් සාකච්ඡා කරගත්ත විදිහටම විවාහ ජීවිතයෙන් පස්සේ ඔවුනොවුන් දරුවන්ද ලැබුවා. අනාථපිණ්ඩික සිටුතුමාටත් දරුවෝ 4 දෙනෙක් හිටියා. දූවරු 3 දෙනෙකුත් එක පුතෙකුත්. දූවරු 3 දෙනා වැඩිමහල් දියණිය මහා සුභද්‍රා. දෙවනි දියණිය චූල සුභද්‍රා. තුන්වෙනි දුව සුමනා. පුතාගේ නම කාල. සෑහෙන කාලයකට පස්සේ උග්ග සිටුවරයා කරත්තවල බඩු පටවගෙන සැවැත් නුවරට ඇවිල්ලා අනාථපිණ්ඩික සිටුතුමාගේ මාලිගාවට එන බවට පණිවිඩයක් එව්වා. සිටුතුමාටත් පරණ කතාව මතකයි. සිටුතුමා ඒ නිසා චූල සුභද්‍රාවට කතා කරලා සඳහන් කළා දුවේ අද උග්ග සිටුවරයා අපේ ගෙදර එනවා. දුවේ උග්ග සිටුවරයා කියලා කියන්නේ ඔබේ අනාගත තාත්තා. ඔහු වෙනුවෙන් කළ යුතු යුතුයකම් අප උපස්ථාන සියල්ලම ඔහු මේ මාලිගාවේ ඉන්නතුරු ඔබේ අතින්ම කරන්න ඕනේ කියලා. ඇයි ඒක බොහෝම කැමැත්තෙන් බාරගත්තා. උග්ග සිටුතුමා වෙනුවෙන් ආහාර පිළියෙල කරන එක, පානීය ද්‍රව්‍ය පිළියෙල කරන එක, ඔහුට ජල ස්නානය කරන්න අවශ්‍ය දේවල් පිළියෙල කරන එක, උදේ දවල් රාත්‍රී ඒ හැම උපස්ථානයක්ම චූල සුභද්‍රාගේ අතින්ම සිද්ධ වුණා. උග්ග සිටුතුමා ටිකක් විවේකීව අනාථපිණ්ඩික සිටුතුමත් එක්ක සාකච්ඡා කරන වෙලාවේ
අර පරණ කතිකාවත මතක් කරලා කියනවා සිටුතුමනි මගේ පුතාට චූල සුභද්‍රාව විවාහ කරලා දෙන්න කියලා. එහෙම ඉල්ලීමක් කළාට උග්ග සිටුතුමා මිත්‍යා දෘෂ්ටිකයි. අනාථපිණ්ඩික සිටුතුමා තෙරුවන් සරණ ගියපු ආර්ය ශ්‍රාවකයෙක්. පෙර කතිකාවත කෙසේ වෙතත් දුවට නපුරක් වෙනවට නම් කීයටවත් කැමති නෑ. ඒ නිසා මේ වෙලාවේ සිටුතුමාගේ ඉල්ලීමට ඍජුව උත්තරයක් දුන්නේ නෑ. උග්ග සිටුතුමාගේ කතාව අහගෙන හිටියා. කතාව අහගෙන ඉඳලා විවේකයක් ලැබුණ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. මේ මහා පුණ්‍යවන්තයා ජීවිතයේ සුවිශේෂී තීරණ අරගෙන තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ළඟ. බුදුරජාණන් වහන්සේගේ අවවාද වලට අනුව බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි උග්ග සිටුවරයා චූල සුභද්‍රාව ගැන යෝජනාවක් කරනවා. මිත්‍යා දෘෂ්ටික කුලයට සුභද්‍රා දෙන්නද ස්වාමීනි කියලා. බුදුරජාණන් වහන්සේ දැක්කා චූල සුභද්‍රා ඒ පවුලට විවාහ කරලා දුන්නොත් උග්ග සිටු ඇතුළු විශාල පිරිසකට මහා ලාභයක් සිද්ධ වෙනවා. ඒ නිසා දේශනා කළා මහ සිටුතුමනි ඒක හොඳ තීරණයක් කියලා. භාග්‍යතුන් වහන්සේ අනුමත කළා නම් සිටුතුමාට ආයි හිතන්න දෙයක් නැහැ. උග්ග සිටුතුමාට පණිවිඩයක් යවුවා. ඔබේ යෝජනාවට මම කැමතියි. දැන් මේ විවාහ මංගල්‍යයට සියල්ලම සූදානම්. චූල සුභද්‍රා වෙනුවෙන් කළ යුතු සියලුම යුතුයකම් අනාථපිණ්ඩික සිටුතුමා සම්පූර්ණ කළා. සම්පූර්ණ කරලා හෙට දුව පිටත් කරන දවස. එදා උදේට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට ආරාධනා කරලා තිබුණ අනාථපිණ්ඩික සිටු මාලිගාවේ චූල සුභද්‍රාව වෙනුවෙන් පැවැත්වෙන පින්කමට වැඩම කරන්න. චූල සුභද්‍රාව පිටත් කරල හැරි බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දීලා. චූල සුභද්‍රා පිටත් කරන්න කලින් අනාථපිණ්ඩික සිටුතුමා ධනංජය සිටුතුමා තමන්ගේ දුව විවාහ කරලා දෙන දවසේ විශාකාවට දුන්න උපදෙස් 10 සුභද්‍රාට මතක් කළා. විවාහ ජීවිතයක් ගත කරන හැම කෙනෙකුටම තමන්ගේ ජීවිතය ගැටුම් වලින් තොර ජීවිතයක් බවට පත් කරගන්න මේ උපදෙස් 10 ඊටාම වටිනවා. අනාථපිණ්ඩික සිටුතුමාත් ඒ උපදෙස් 10 දුවට මතක් කළා. පළවෙනි උපදේශය තමයි දුවේ කවදාවත්ම ඇතුළත ගිනි පිටට දෙන්න එපා කියලා කිව්වා. අපි මේ වෙලාවේ මේ කාරණාව සාකච්ඡා කරගෙන ඉස්සරහට යමු. මොකක්ද මේ ඇතුළත ගිනි පිටට දෙන්න එපා කියලා කියන්නේ? එතනින් සඳහන් කළේ මේ අපි කල්පනා කරන ගින්දර ගැන කතාවක් නෙමෙයි. විවාහ වෙලා ඒ නිවසට ගියහම ස්වාමියාගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. නැන්දම්මගේ මාමණ්ඩිගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් කවරදාකවත් නිවස ඇතුලේ දකින එවන් අඩුපාඩු නිවසෙන් පිටට ගිහිල්ලා වෙනත් අයත් එක්ක කතා කරන්න එපා කියලා මේ කියන්නේ. එහෙම වුණොත් තියෙන ප්‍රශ්න වැඩි වෙනවා, නැති ප්‍රශ්න ඇති වෙනවා. ඒකයි ඇතුළත ගිනි පිටට දෙන්න එපා කියලා කියන්නේ. විවාහක දෙපළකට විතරක් නෙමෙයි මුළු සමාජ සංස්ථාවටම මේ උපදේශය වටිනවා. රැකියාවක් කරන තැන තියෙන තොරතුරු, වෙනත් කාර්යයක් කරන තැනක පිරිසකගේ තියෙන අඩුපාඩු, තමන්ගේ ජීවිතේ පවත්වන්න තමනුත් වැටුපක් ලබා ගන්න එවන් තැනක තියෙන අඩුපාඩු තව තැනක ගිහිල්ලා විවේචනය කරන්න ගියහම ඒ ආයතනයේ පිරිහෙනවා කියලා කියන්නේ
තමනුත් පිරිහෙනවා කියන එකයි. ඒකයි සඳහන් කළේ විවාහ ජීවිතයට පමණක් නෙමෙයි මුළු සමාජ සංස්ථාවටම වටිනවා කියලා. දෙවනි උපදේශය ලබා දුන්න දුවේ කවදාවත් පිටත ගිනි ඇතුළට ගේන්න එපා කියලා. මොනවද පිටත ගිනි කියලා කියන්නේ? සාමාන්‍යයෙන් පිටස්තර අය ඒ වාගේ විවාහ වෙලා තව ගමකට ගියපු කෙනෙකුට ටිකක් කල් යනකොට නොයෙක් දේවල් කියන්න පුළුවන්. ඔබේ නැන්දම්මගේ ස්වරූපය මෙහෙමයි. ඔබේ මාමණ්ඩිගේ ස්වරූපය මෙහෙමයි. ඔබේ ස්වාමියාගේ පෙර ස්වරූපය මෙහෙමයි. මේ ආදි වශයෙන් ඇති නැති අගුණ කියන්න පුළුවන්. හැබැයි ඒ අගුණ අහගෙන ඇවිල්ලා ඒ පිටස්තර අය කියපු කරුණු කාරණා ගලපමින් තමන්ගේ පවුලේ අය දිහා බලන්න එපා. ඒ කරුණු කාරණා ගැන හිතමින් පවුලේ අය සැක කරන්න එපා. එහෙම වුණොත් උඹට සාර්ථක යුගදිවියක් ගත කරන්න බැරි වෙනවා දුවේ. ඔවුනොවුන් කියපු දේවල් නිවසට එනකොට එළිය දාලා එන්න කියලා කියන්නේ. ඒ වගේ ඇතුළට ගේන්න එපා. පිටත ගිනි ඇතුළට ගන්න එපා කියලා කිව්වේ ඒකයි. ඊළඟට සඳහන් කළා දුවේ යමක් ඔබේ නිවසෙන් ඔබ දෙනවා නම් ආපහු දෙන කෙනෙකුට මේක දෙන්න කියලා. මොකද දැන් ස්වාමියාත් එක්ක ගියහම තවත් කෙනෙක් යමක් ඉල්ලගෙන ආවොත් දෙන්න තියෙන්නේ ස්වාමියාගේ දේවල්නේ. ස්වාමියාගේ දේවල් තමයි දෙන්න වෙන්නේ. එතකොට කවුරු හරි යමක් ඉල්ලගෙන ආවහම ඒක වුන්ට දීලා නැවත වුන් ගෙනල්ලා දුන්නේ නැත්තම් ගෙදර ආයට උවමනාවක් වෙච්චහම එතන ආයේ ලොකු ගැටුමක් ඇති වෙනවා. දහදුක් විඳලා තමන්ට උවමනා දේවල් හරි හම්බ කරලා තියෙන්නේ අවශ්‍ය වෙලාවට ප්‍රයෝජනයට ගන්න. නමුත් තමන් හම්බ කරපු දේවල් තමන්ට උවමනා වෙලාවට නැත්තම් ඒ දේවල් මොකටද කියලා ගෙදර ගැටුම් ඇති වෙනවා. ඒකයි සඳහන් කළේ යමෙක් යමක් ඉල්ලගෙන ආවොත් උපකාරයක් හැටියට දුන්නට කමක් නැහැ. හැබැයි ආපහු ගෙනල්ලා දෙන අයට. නමුත් සාමාන්‍ය අපි දන්නවා බොහෝ අය එහෙම ගෙනහිල්ලා අමතක වුණ ස්වභාවයෙන් නැවත නොදීම ඉන්න උත්සාහ කරනවා. කාලයක් යනකොට අපටත් අමතක වෙනවා කාටද දුන්නේ කියලා. ඒකයි සඳහන් කළේ දෙන අයට දෙන්න. නොදෙන අයට නොදෙන්න. එහෙම ගෙනහිල්ලා ගෙනල්ලා දෙන්නේ නැති අයට එහෙම කිසි දෙයක් දෙන්න එපා. ඊළඟට සඳහන් කරනවා දුවේ දෙන්නන්ටත් දෙන්න නොදෙන්නන්ටත් දෙන්න කියලා. එතකොට මේ මොකද්ද කියන්නේ? ඉස්සරලා කාරණා දෙකටම විරුද්ධයි වගේද? ඉස්සරලා කිව්වා දෙන්නන්ට දෙන්න නොදෙන්නන්ට නොදෙන්න. ඊළඟට සඳහන් කරනවා දෙන්නන්ටත් දෙන්න නොදෙන්නන්ටත් දෙන්න කියලා. එහෙම සඳහන් කරලා තියෙන්නේ දෙලිඳු ඥාතීන් එන්න පුළුවන් යමක් ඉල්ලගෙන. වෙනත් දුප්පත් කෙනෙක් යාචකයෙක් යමක් ඉල්ලගෙන ගෙදර එන්න පුළුවන්. එවන් අය යමක් ඉල්ලුවොත් එවන් අයටත් දෙන්න. හැබැයි බලාපොරොත්තු අත්හැරලා දෙන්න. අපි යාචකයෙකුට යමක් දෙන්නේ ආපහු ගන්න හිතාගෙන නෙමෙයි. සමහරලාට ඉල්ලගත්ත දෙයක් ගෙනත් දෙනවා නම් ගෙනත් දෙයි. ගෙනත් නොදුන්නත් ඒක ගැන හිතන්න එපා. ඒ නිසායි සඳහන් කළේ දෙන්නන්ටත් නොදෙන්නන්ටත් දෙන්න කියලා. ඊළඟට සඳහන් කළා දුවේ සුවසේම හිඳින්න. මොකද්ද මේ සුවසේම හිඳින්න කියලා කියන්නේ? යම් තැනක ගිහිල්ලා වාඩි වෙනකොට ආය නැගිටින්න වෙන තැනක වාඩි වෙන්න එපා කියලා කියන්නේ. කොහොම අවස්ථාවක්ද? අපි සඳහන් කරමු මේ ගේ ඇතුලේ මාමණ්ඩි ඉඳ ගන්න වෙනම ආසනයක් තියෙනවා. නැන්දම්මා ඉඳ ගන්න ආසනයක් තියෙනවා. ස්වාමියා ඉඳ ගන්න ආසනයකුත් තියෙනවා. එතකොට මේ නැන්දම්මගේ හැරි මාමණ්ඩිගේ හැරි ස්වාමියාගේ හැරි ආසනයේ ඉඳගත්තාම
ඒගොල්ලෝ ආපුවාම නැගිටලා ඒගොල්ලන්ට ඉඩ දෙන්න ඕනේ. එහෙම ඉඩ නොදී ඒ ආසනයේ තමන්ගේ වගේ හිටියොත් ටික ටික ආයේ ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නවා. ඒ නිසා සුවසේ හිඳින්න ඒගොල්ලන්ගේ ආසනය ඒගොල්ලන්ට තියලා තමන් වෙනම තැනක වාඩි වෙන්න කියලා මේ කියන්නේ. ඊළඟට සඳහන් කළා දුවේ බොහොම සුවසේම අනුභව කරන්න කියලා. නැන්දම්ම මාමණ්ඩි ස්වාමියා ආහාර ගත්තට පස්සේ දැසි දස්සන්ටත් ආහාර පාන තියෙනවද කියලා හොයලා බලලා ඒ අයගේ අඩුපාඩු සම්පූර්ණ කරලා ඔබ ආහාර අනුභව කරන්න. එතකොට කරදරයක් නැතුව කල් වේලා අරගෙන සුවසේ වළඳන්න පුළුවන්. එහෙම නැති වුණොත් අපි අනුභව කරන අතරේ ස්වාමියා අඬ ගහන්න පුළුවන්. නැන්දම්ම කතා කරන්න පුළුවන්. ඒ වෙලාවට නොගියොත් ආයෙත් හිත්‍රි දෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝ ආහාර අනුභව කරලා ගියාට පස්සේ තමන් අනුභව කරන්න ගත්තාම බොහොම පහසුවෙන් කාලය අරගෙන අනුභව කරන්න පුළුවන්. ඊළඟට සඳහන් කළා දුවේ සුවසේම නිදන්න. නැන්දම්ම මාමණ්ඩි ස්වාමියා නිදාගත්තට පස්සේ දොර ජනෙල් වහලා බඩු බාහිරාදිය නැවත එක්තැන් කරලා එක්තැනක තියලා එළියේ පහළියේ තියෙන දේවල් සියල්ලන්ට පසුව නින්දට යන්න. එතකොට බොහොම සැපසේ නිදා ගන්න පුළුවන්. ඇතුළත ගිනි පුදන්න. ඇතුළත ගිනි කියලා කීවේ ස්වාමියයි මාමණ්ඩි නැන්දම්මයි. ඔවුන් තුන්දෙනාම ගින්දර වගේ දකින්න කියලා සඳහන් කළා. ඔවුන් තුන්දෙනාම සරප හිසක් වගේ දකින්න කියලා කිව්වා. එයි අපි ගින්දරට බයයි. සරප හිසටත් අපි බයයි. විසගෝර සර්පයෙක් දැක්කත් සර්පයාගේ ඉදිරියටම මුණ ගැහුණොත් තමයි බය. දෂ්ට කරන්නේ හිසෙන්නේ. හිස තියෙන පැත්තෙන්. නමුත් පිටුපසින් මුණ ගැහුණට ඒ තරම් බය වෙන්න දෙයක් නෑ. මේ තුන්දෙනා සරප හිසක් වගේ දකින්න කියලා කියනවා. ඒ කියන්නේ බොහොම යටහත් පහත්ව කටයුතු කරන්නේ අයිට. ඇතුළත ගිනි පුදන්න කියලා කියන්නේ ඒකයි හැම වෙලාවෙම මේගොල්ලන්ට ගෞරව කරන්න. සත්කාර සම්මාන කරන්න. කළ යුතු යුතුයකම් ටික සම්පූර්ණ කරන්න. ඇතුළත දෙවියන් පුදන්න කියලා අවසානයේ සඳහන් කළෙත් ඒ හා සමාන කාරණාවක්මයි මේ තුන්දෙනාටම විශේෂයෙන් සලකන්න කියන කාරණාව. මෙන්න මේ උපදෙස් 10 චූල සුභද්‍රාවට අනාථපිණ්ඩික සිටුතුමා ලබලා දීලා පහවදා දන් දීලා දුව වෙනුවෙන් අවශ්‍ය සියලුම දායාද සිටුතුමාගේ ප්‍රමාණයෙන් දියණියට වෙන් කරලා විශේෂිත රථයක නංවලා දියණිය උග්ග නගරයට පිටත් කළා. මේ වෙලාවේ තවත් විශේෂ 8 දෙනෙක් චූල සුභද්‍රාවත් එක්ක යවනවා. ඒ මොකටද? චූල සුභද්‍රාවගෙන් යම්කිසි අඩුපාඩුවක් වෙනවා නම් ඒක පරීක්ෂා කරන්නත් ස්වාමියාගේ ගෙදරදී චූල සුභද්‍රාවට අභූත චෝදනාවක් නගනවා නම් ඒක පරීක්ෂා කරලා සුභද්‍රාගේ නිදොස් බව ඔප්පු කරන්නත් පරීක්ෂා කරන තමයි මේ 8 දෙනා යවන්නේ. මුළු ජීවිත කාලෙම සුභද්‍රා වෙනුවෙන් ඒ 8 දෙනා කැප වෙලා ඉන්නේ. උග්ග නගරයට ඇතුල් වෙනකොට උග්ග සිටුතුමත් සිටු දේවියත් උග්ග නගරයේ වැසියොත් සියලු දෙනාම තම තමන්ගේ නිවෙස් වලින් එළියට බැහැලා නගර ద్వාරයට රැස් වෙලා හිටියා චූල සුභද්‍රාව පිළිගන්න. ඒ අයගේ වත්පෝසත්කම් වලට අනුව ඒ හැමෝම සුභද්‍රට තෑගි ගෙනල්ලා තිබුණා. සුභද්‍රත් තමන් ගමන් කරපු රතෙන් සියලු දෙනාට පේන විදිහට පේන රථයකින් තමයි එතන ඉඳලා ගමන් කරන්නේ. මොකද සුභද්‍රාව දකින්න විශේෂයෙන් පිරිස බලාගෙන ඉන්න නිසා. ඔවුන් තමන්ට දුන්න තෑගි නැවත ඇය විසින් සුදුසු පරිසි අනික් සියලු දෙනාගේම නිවෙස් වලට පිටත් කළා. ඒ කාරණාවෙන් මුළු උග්ග නගරයේ පුරාම සුභද්‍රාවගේ ගුණය ව්‍යාප්ත වෙලා ගියා.
උග්ග සිටුතුමාගේ ගෙදරත් මේ වෙලාවේ විශේෂ පින්කමක්. මුලින් සඳහන් කළා උග්ග සිටුතුමා මිත්‍යා දෘෂ්ටිකයි කියලා. අචේලකයෝ තමයි ඇවිල්ලා ඉන්නේ දානෙට. ඒගොල්ලෝ ඉන්නේ නිරුවතින්. සුභද්‍රාට බොහොම ගෞරවයෙන් ආරාධනා කළා අපේ ආර්යයන් වහන්සේලා වැඩලා ඉන්නවා වැඳලා යන්න කියලා. ඇය නමුත් එතෙන්ට ගියේ නෑ. ඇයට වෙහෙස ඇති කියලා හිතලා පහුවදත් අචේලක පිරිසට දන් දෙන හැම මොහොතකම සුභද්‍රාට ආරාධනා කළා ආර්යයන්ට වඳින්න එන්න කියලා. සුභද්‍රා කවදාවත් ගියේ නෑ. උග්ග සිටුතුමාට හොඳටම කේන්ති ගියා. අර 8 දෙනා කැඳෙව්වා. මැය වහාම මගේ නිවසින් ඉවත් කරන්න කිව්වා. ඒගොල්ලෝ අහනවා සිටුතුමනි ඇගේ වරද මොකද්ද? අපේ ආර්යයන් වහන්සේලාට අපහාස කරමින් ඇය එන්නේ නැහැ කවදාවත් වඳින්න. උග්ග සිටුතුමා තමන්ගේ බිරිඳටත් ඒ බව දැනුවත් කළා. ඇය සුභද්‍රා ළඟට ගිහිල්ලා අහනවා දුවේ උඹ ආර්යයන් වහන්සේලාට වඳින්න දෙන්නේ නැත්තේ ඇයි? ඇයි නැන්දම්මට සඳහන් කරනවා අම්මේ මේ අයටත් ආර්යෝ කියලාද කියන්නේ කියලා. මගේ ආර්යයන් වහන්සේලා නම් ඔහොම නෙමෙයි. මම උන්වහන්සේලාට තමයි ආර්යයන් වහන්සේලා කියලා කියන්නේ. නමුත් නිර්වතින් ඉන්න මේ අචේලකයන්ට මං කවදාවත් ආර්ය කියන්නේ නැහැ. මට ලැජ්ජයි මට කැතයි එතෙන්ට එන්න කියලා. සිටු දේවියගෙන් අහනවා දුවේ උඹ ඔය තරම් වර්ණනා කරන උඹේ ආර්යයන් වහන්සේලා කොයි වගේද? අපටත් දකින්න අපටත් වඳින්න ඒ උඹේ ආර්යයන් වහන්සේලා ගෙන්නලා දෙන්න බැරිද කියලා. ඒ සඳහන් කරනවා මගේ ආර්යයන් වහන්සේලාගේ ගතත් සිතත් දෙකම නිමිලා තියෙන්නේ. මගේ ආර්යයන් වහන්සේලා අනවශ්‍ය තැන කතා බහක් නැහැ. අවශ්‍ය දෙයක් අවශ්‍ය පමණට විතරයි කතා කරන්නේ. මගේ ආර්යයන් වහන්සේලා තිදොරින් සංවර වෙච්ච අය. උන්වහන්සේලාගේ ඇතුළත් සුදුයි. උන්වහන්සේලාගේ පිටපැත්තත් සුදුයි. මොකද්ද මේ ඇතුළයි පිටයි දෙකම සුදුයි කියලා කියන්නේ? කෙලෙස් කුණු වලින් අපිරිසිදු නෑ. නමුත් පෘථග්ජන මිනිස්සු එහෙම නෙමෙයි. බොහෝම සිල්වත්, බොහෝම ගුණවත් වගේ සමාජයට පෙනී හිටිනවා. නමුත් අභ්‍යන්තරය හල විෂ තරම් දරුණුයි. ඇතුලේ මෛත්‍රී කරුණා ගුණ නෑ. වංචාවක් විතරයි තියෙන්නේ. නමුත් සඳහන් කරන්නේ මගේ ආර්යයන් වහන්සේලාගේ බාහිර යම්සේ සංවරයිද ඇතුළත් එසේමයි. ඒ සඳහන් කරනවා මගේ ආර්යයන් වහන්සේලා කවදාවත් අටලෝ දහමින් කම්පා වීමක් නැහැ. යසස කීර්තිය ගුණය ප්‍රශංසාව ළඟත් එකයි. තාඩන පීඩන චෝදනා අවලාද ළඟත් එකම විදිහයි. මේ විදිහට සඳහන් කර කර මහා සංඝරත්නයේ ගුණ කියනවා. උග්ග සිටු දේවිය කියනවා දුවේ අපිටත් දකින්න දවසක ඒ ආර්යයන් වහන්සේලා මෙහාට වැඩමවමු එහෙනම් කියලා. ඒ සඳහන් කළා මෑණියනි. එහෙනම් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේට අපි දානයක් සූදානම් කරමු. දැන් දානි පූජා කරන්න සියලුම කටයුතු සූදානම්. නමුත් චූල සුභද්‍රාව ඉන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ප්‍රදේශයේ ඉඳලා යොදුන් 120ක් විතර ඈත. තැති හෙට දන් දෙන්න භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරන්න යන්න අපහසුයි. මොකද ඒ තරම් දුරයි. නමුත් ඇය සමම්පිච්ච මල් වට්ටියක් හදාගෙන මල් මිටි 8ක් උඩුමහලට ගිහිල්ලා ජේතවනාරාමේ තියෙන පැත්ත බලලා දන ගහලා බුදුගුණ කියලා බුදුරජාණන් වහන්සේට වැඳලා ආරාධනාවක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ ආරාධනාව මට අනුකම්පාවෙන් ඉවසනසේක්වා.
හෙට දවසේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට මේ මිසදිටු නිවසේ මම දානයක් පූජා කරන්න කටයුතු සංවිධානය කළා. මම භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරනවා. ඒ ආරාධනාව සංකේතවත් කරනවා මේ සමන් මල් මිටි 8න් කියලා. පිච්ච මල් මිටි 8ක් ඇය අහසට විසි කරලා. අනාථපිණ්ඩික සිටුතුමා ඇතුළු පිරිස බුදුරජාණන් වහන්සේ ළඟ ධර්ම ශ්‍රවණය කර කර ඉන්න වෙලාවේ චූල සුභද්‍රාවගේ ආරාධනාව සමන් මල් මිටි 8 ඇගේ ශ්‍රද්ධාවත් බුද්ධානුභාවයත් එකතු වීම තුළින් භාග්‍යතුන් වහන්සේගේ ශීර්ෂ ධාතුවට ඉහළින් මල් වියනක් හැදුවා වගේ නතර වුණා. ධර්ම දේශනාව ඉවර වුණාම අනාථපිණ්ඩික සිටුතුමා බොහෝම ශ්‍රද්ධාවෙන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි හෙට දවසේ මගේ ගෙදරින් දානේ වළඳන්න වඩින්න කියලා. බුදුරජාණන් වහන්සේ මතක් කළා මහසිටුතුමනි මම කලින් බාරගත් ආරාධනාවක් තියෙනවා කියලා. සිටුතුමා අහනවා ස්වාමීනි මම හුඟක් කල් වේලාසනින් විහාරයට ආවි. මම දැක්කේ නෑ ස්වාමීනි වෙන කවුරුවත් ආරාධනාවට එනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මහසිටුතුමනි ආරාධනා කළේ වෙන කවුරුවත් නෙමෙයි චූල සුභද්‍රා. ස්වාමීනි ඇය ඉන්නේ මෙහි ඉඳලා යොදුන් 120ක් ඈත. ඇය කොහොමද භාග්‍යතුන් වහන්සේට ආරාධනා කළේ මම නොදැන? මහරජය මේ මල් වියනින් කියන්නේ ඇගේ ආරාධනාව තමයි. සිටුතුමාට දරා ගන්න බැරි තරම් සතුටුයි. ආන් ඒ රැස් වෙලා හිටපු පිරිසට අපි අර මුලින් මාතෘකා කරගත්ත ගාථා රත්නයෙන් තමයි භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කළේ. දූරේ සන්තෝ පකාසෙන්ති හිමවන්තෝ පබ්බතු. මහසිටුතුමනි සත්පුරුෂයා කොයි තරම් දුර හිටියත් හිමාල පර්වතය වගේ දකින්න ලැබෙනවා. පේනවා. චූල සුභද්‍රා කොයි තරම් දුර හිටියත් ඇගේ ශ්‍රද්ධාවෙන් කරපු ආරාධනාව මම දන්නවා. ඊළඟට දේශනා කළා අසන්තේතන දිස්සන්ති රත්තිකිත්තා යතා සරාති. නමුත් මහසිරතුමනි අසත්පුරුෂයා ශ්‍රද්ධාව නැති ප්‍රඥාව නැති කෙනා බුදුරජාණන් වහන්සේගේ දන මඩල ළඟ හිටියත් භාග්‍යතුන් වහන්සේ සත්පුරුෂයෝ ඔවුන් දකින්නේ නැහැ කියලා. කොයි වගේද? චතුරංග සමන්නාගත අන්ධකාරයේ තියෙන වෙලාවක නමුත් විදින ඊතලයක් කවදාවත්ම පේන්නේ. මොකද්ද චතුරංග සමන්නාගත අන්ධකාරය කියලා කියන්නේ? මාසේ පොය දවසක සාමාන්‍යයෙන් අපි කළුවර වැඩිම දවස හැටියට සඳහන් කරන්නේ මාසේ පොය දවස. ඒ නිසාම සමාජයයි කියනවා කළුවර පොය දවස කියලත්. එතකොට එවන් අඳුර පවතින දවසේ මධ්‍යම රාත්‍රිය අඳුර හොඳටම වැඩි වෙලාව. ඔන්න කාරණා දෙකක් එකතු වුණා. එකක් මාසේ පොය දවස අඳුරුම දවසක් රාත්‍රී 12 හොඳටම අඳුර වැඩි වෙලාවක්. අහස වලාකුලෙන් බර වෙලා තියෙන මොහොතක්. සාමාන්‍යයෙන් අහස වලාකුලෙන් බර වෙනකොට දහවල් කාලත් අන්ධකාරයි. එතකොට දැන් මේ මාසේ පොය දවසේ මධ්‍යම රාත්‍රියේ අහස හොඳටම වලාකුලෙන් බර වෙලා තියෙන මොහොතක මහා ඝන කැලෑවක් ඇතුලේ. මහා ඝන කැලෑවක් ඇතුලේ දවල්ටත් අඳුරුයි. දැන් මේ හතරම එකට එකතු වුණාම මහා ඝන කැලෑවක් ඇතුලේ මාසේ පොය දවසේ මධ්‍යම රාත්‍රියේ අහස වලාකුලෙන් බර වෙලා තියෙන මොහොතක කොයි තරම් අන්ධකාරයක් තියෙයිද? ආන් ඒකට තමයි චතුරංග සමන්නාගත අඳුර කියලා කියන්නේ. ඒ අඳුරේ කිසිම දෙයක් පේන්නේ නැහැ. එහෙනම් අසත්පුරුෂයා ශ්‍රද්ධාව නැති කෙනා ආර්යයන්ට ශ්‍රද්ධාවන්තයන්ට නොපෙනී යන්නේ
චතුරංග සමන්නාගත අඳුරේ විද්ද ඊතලයක් වගේ කියලා සඳහන් කළා. නමුත් සත්පුරුෂයා ශ්‍රද්ධාවන්තයා කොයි තරම් දුර හිටියත් භාග්‍යතුන් වහන්සේ දකිනවා. ඒ නිසායි චූල සුභද්‍රාවගේ ආරාධනාව පිළිගත්තේ. ඇගේ ආරාධනාව දකින්න ලැබුණේ. පින්නතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ තාමත් සම්පූර්ණයෙන්ම අපි අත්හැරලා දාලා ගිහිල්ලා වැඩලා නැහැ. ඒක භාග්‍යතුන් වහන්සේමයි දේශනා කළේ. කොතනද එහෙම දේශනා කළේ? මහා පරිනිර්වාණ සූත්‍රයේ ආරම්භ කරන තැන. අපිට භාග්‍යතුන් වහන්සේ අවවාද දෙකක් දෙනවා. මහණෙනි, ඔබලාට පෙළවදන් දේශනා කළ ඔබේ ශාස්තෘන් වහන්සේ අතීතයට ගියා කියලා කල්පනා කරන්න එපා කියලා. මේක පළවෙනි අවවාදය. හැබැයි ඒ තරම් ප්‍රසිද්ධ නෑ මේ අවවාදය. අපි වැඩිපුරම කතා කරන්නේ දෙවෙනි අවවාදය ගැන. මහණෙනි, මගේ ඇවෑමෙන් පස්සේ මේ ධර්මය සහ විනය ඔබලාගේ ශාස්තෘ බවට පත් කරගන්න කියන කාරණාව අපි නිතර කතා කරනවා. මුල් අවවාදයේ සඳහන් කළේ භාග්‍යතුන් වහන්සේ අතීතයට ගියා කියලා හිතන්න එපා කියලා. එහෙම සඳහන් කළේ බුදුරජාණන් වහන්සේ රූපකයෙන් කොහේ හරි තව වැඩ ඉන්න නිසාද? ඒ නිසා නෙමෙයි. ජීවමානව බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ උදෙසා යම් වන්දනාවක් කරලා යම් පූජාවක් කරලා අපි ලැබුවා නම් යම්කිසි මහානුභාව සම්පන්න කුසලයක්. ඒ කුසලය ඒ විදිහටම අදත් ලබන්න පුළුවන් කියන එකයි කියන්නේ. ඒ කොහොමද අපි ඒ කුසලය අද ලබන්නේ? ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් සර්වඥ ධාතුන් වහන්සේලා ඉතුරු කරලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. මහා කල්ප අසංඛ්‍ය 4කුත් තවත් කල්ප ලක්ෂ 1ක් පාරමිතා පුරාගෙන එනකොට මහා බෝසතාණන් වහන්සේට පාරමී පූර්ණේ කරගන්න උදව් උපකාර කරපු හැම දිනම අර 45 අවුරුද්ද තුල මනුස්ස ලෝකේ හිටියේ නෑ. නමුත් භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඒ අයට වැඳුම් පිදුම් කරන්න වස්තුවක් නොතිබුණොත් ඒ අයට මේ සංසාරයෙන් එතර වෙන්න තව හුඟක් කල් යනවා. ආන් ඒක නිසා අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා ඉතුරු වෙන්න අදිෂ්ඨාන කරනවා. ඒ ධාතුන් වහන්සේ උදෙසා යම් කෙනෙක් වන්දනාමාන කරනවා නම් යම් පූජාවක් පවත්වනවා නම් ජීවමාන බුදුරජාණන් වහන්සේට වැඳුම් පිදුම් කරලා පූජා පවත්වලා ලබන කුසලය අඩු නැතුව ලබන්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේම දේශනා කළා. තිට්ඨන්තේ නිබ්බුතේ චාපි සමේ චිත්තේ සමම්පලං චේතෝ පනිදි හේතුච සත්තා ගච්ඡanti සුග්ගති. තිට්ඨන්තේ නිබ්බුතේ චාපි හිත පිහිටවන්න ඕනේ. සමේ චිත්තේ සමම්පලං හිත සම කරන්න ඕනේ. කොයි විදිහටද හිත සම කරන්න ඕනේ? ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු වෙලාවේ ඔබට මට අවස්ථාවක් ලැබුණා නම් සවැත්නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටියට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න. එහෙම වුණොත් එතෙන්ට අපි යන්නේ කොහොමද? එතෙන්ට හිත පිහිටවනවා කියන එක මට හිතෙන්නේ සෑහෙන කාලයක් පුරුදු කරන්න වෙයි කියලා. භාග්‍යතුන් වහන්සේගේ සුගන්ධ කුටියට උඩින් භාග්‍යතුන් වහන්සේ දිහා බලන, භාග්‍යතුන් වහන්සේට ආරක්ෂාව හදන, නිතර බුදුන් දකින්න කැමති දෙවිවරු කොයි තරම් වැඩ ඉන්න ඇද්ද?
බුදුරජාණන් වහන්සේගේ අවවාදයට කීකරු වෙච්ච දිවි හිමියෙන් බුදුන් දහම් සරණ ගියපු සසර ගමන කෙරවල කරපු මහරහතන් වහන්සේලා මේ ජේතවනාරාම භූමියේ කොයි තරම් වැඩ ඉන්නවද? දෙවියන් දකින වෙලාවක, මහරහතන් වහන්සේලාට පෙනෙන වෙලාවක බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටියට මට ඇතුල් වෙන්න වෙන්නේ. මේ සුගන්ධ කුටිය ඇතුලේ භාග්‍යතුන් වහන්සේ බුද්ධාසනයේ වැඩ ඉන්නකොට දෙවියෙකුට වඩා තේජාන්විතයි. බ්‍රහ්මයෙකුට මාරයෙකුට වඩා තේජාන්විතයි. බුදුරජාණන් වහන්සේගේ තේජසට සමාන තේජසක් තියෙන දෙවියෙක්, බඹෙක්, මාරයෙක් මේ විශ්ව ධාතුවේ එදත් අදත් හෙටත් කවදාවත් නැහැ. කෝටි ලක්ෂයක් සක්වලක මහරජුරු සියලු සත්වයන්ටම ඉහළින් වැඩ ඉන්න ලෞතර බුදුරජාණන් වහන්සේ ශරීර ධාතුවෙන් රන්වන් පාටින් බැබලෙනවා. නිරන්තරයෙන් භාග්‍යතුන් වහන්සේගේ ශරීරයෙන් නික්මෙන බුද්ධ රශ්මිය මුළු සුගන්ධ කුටිය පුරාම පැතිරෙනවා. මම ලං වෙන්න භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාව, කරුණාව මා වෙතට යොමු වෙනවා. එහෙම නැත්තම් අපිට ඒ කුටියට එන්න ඉඩ ලැබෙන්නේ නැහැ පින්නතුනි. කරුණාව තිබුණේ නැත්තම්. හේතුව අපි හිතලා බලන්නකෝ. අපි වාඩි වෙලා ඉන්න තැන සමහරලාට දවස් 2ක් 3ක් ඇඟපත සෝදාගත්තේ නැති, ඇඳුම් පිරිසිදු කරගත්තේ නැති පුද්ගලයෙක් වාඩි වෙලා ඉන්නවා. නිරන්තරයෙන් අපට දැනෙනවා ඔහුගේ ඇඳුම් වලින් සහ ශරීරයෙන් වාතයත් එක්ක මුහු වෙලා හමන දුර්ගන්ධය. අපි ඒකට කැමති නෑ. ඒ නිසා අපි සමහර වෙලාවට ළඟ ඉන්න කෙනාගේ මූණ දිහා බලනවා. මොහු ළඟින් දුගඳ වහනය වෙනවා කියන කාරණාව ඇස් වලින් සහ මගේ මුහුණේ තියෙන අප්‍රසන්න ස්වභාවයෙන් අනික් අයට පෙන්නනවා. සමහරලාට තව කෙනෙක්ගේ තුවාලයක් හැදිලා එයින් දුගඳ හමනවා. මම ඒකටත් අකමැතියි. නහය වහගන්නවා, එක්ක නැගිටලා යනවා. නැත්තම් බොහොම අප්‍රසන්න ස්වභාවයෙන් එතන ඉන්නවා. අපි බුදුරජාණන් වහන්සේ ළඟට යනකොට සමහර වෙලාවට නාලා පිරිසිදු වෙලා හොඳට ඇඳුම් ඇඳලා සුවඳ ගල්වගෙන ගියත් බුදුරජාණන් වහන්සේ ළඟට යනකොට භාග්‍යතුන් වහන්සේට දැනෙනවා අපේ දුගඳ. ඒ කියන්නේ ඒ තරම් පිරිසිදු වෙලා ගිහිල්ලත් දුගඳයිද අපි ගාව? කයෙන් හමන දුගඳට වඩා කෙලස් වල දුර්ගන්ධය. නික්ලේශී බුදුරජාණන් වහන්සේට අපේ කෙලෙස් වල දුර්ගන්ධය හොඳටම දැනෙනවා. අපි හැමෝම කෙලෙස් සහිත සත්වයෝ නිසා අපි හැමෝම සමානයි වගේ නිසා අපිට දැනෙන්නේ නැහැ ඒක. නමුත් ਸਰව සම්පූර්ණයෙන් නිකලෙස් උතුමෙකුට කෙලෙස් සහිත පුද්ගලයෙකුගේ කෙලෙස් ගඳ කොහොම දැනෙනවද? ඒත් ඒ කුටියට එන්න අපිට ඉඩ දීලා තියෙන්නේ අනුකම්පාව නිසා. එවන් මහා පුරුෂෝත්තම රතනයන්ට වන්දනා කරමින්ම තමයි අවවාදයට කීකරු වෙමින්ම අපි ළඟ තියෙන කෙලෙස් කඳු හොදන්න පුළුවන් වෙන්නේ. කුටියට ඇතුල් වෙනකොට බුද්ධ ශරීරයෙන් නික්මෙන ෂඩ්වර්ණ රශ්මිය සඳහන් කරලා තියෙන්නේ යන්ත්‍ර වලින් විදිනවා වගේ බුද්ධ රශ්මියෙන් නික්මෙන්නේ කියලා. ඒ රශ්මි මාලාවට ඇතුල් වෙලා මගේ ශරීරය බුද්ධ රශ්මියෙන් වැහෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේට දන ගහලා වඳින්න අවස්ථාවක් ලැබුණා නම් ඒ අවස්ථාව මම ගන්නෙ කොහොමද කියන කාරණාව කී කාලයක් හිත ප්‍රගුණ කරන්න වෙයිද? එතෙන්ට හිත පිහිටවන්න මම කිව්වේ ඒකයි. අපිට සෑහෙන කාලයක් ගත වෙයි එතෙන්ට හිත පිහිටවන්න කියලා.
යමෙක් මනාව හිත පිහිටවාගෙන ඒ විදිහට ගිහිල්ල බුදුරජාණන් වහන්සේ ළඟ වන්දනා කළොත්. ආං ඒ වන්දනා කරපු පුද්ගලයට ඒ වන්දනාවම සුගතියේ උපදින්න හේතු වෙනවා. මට්ට කුණ්ඩලී පේතවත්වයේ ඒ කාරණාව විශේෂයෙන් පැහැදිලි කරනවා. මට්ට කුණ්ඩලී පිළිබඳව මං හිතන්නේ අපේ අය හැමෝම දන්නවා. අන්ත අසරණ වෙලා ලෙඩ වෙලා එළියේ පිල්කඩක දාලා ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ මුව මඩල දැකලා බුද්ධා ලම්බන ප්‍රීතියෙන් හිතගත පිරිලා කොයි තරම් කායික අපහසුතාවයේ බලවත් වෙලා තිබුණත් ඒ දරුවට පුළුවන් වුණා දසඟෙලි එකතු කරන්න බුදුරජාණන් වහන්සේ දිහා බලලා. බුදුරජාණන් වහන්සේ තීරණය කළා මා දිහා බලලා දසඟෙලි එකතු කිරීමම මොහුට සුගතියට පාර හදනවා. භාග්‍යතුන් වහන්සේ ඉවත් වෙලා වැඩිය. මට්ට කුණ්ඩලී මැරිලා දෙව්ලොව ඉපදුනා. එහෙම නූනනම් නිරේ ඉපදෙන්න හිටියේ. මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා පස්සේ දවසක තමන්ගේ තාත්තට කියනවා මං දිව්‍ය ලෝකෙ ගියේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරපු නිසා කියලා. අදින්න පුබ්බක බමුණා ආශ්චර්යයි අද්භූතයි ඒ මහා ශ්‍රමණයන් වහන්සේ වෙනුවෙන් දසැඟිලි එකතු කළ පමණින්ම දෙව්ලොව යන්න පුළුවන්ද? තිසරණෙහි පිහිටලා පන්සිල් අරගෙන අදින්න පුබ්බක පිටත් වුණේ ජේතවනාරාමයට. එක්තරා මහලු බැමිණියක් කරුණා නෙතින් දැකලා මරණයට පත් වෙලා අපායට යන බව දැනගෙන බුදුරජාණන් වහන්සේ ඇය මුණ ගැහෙන්න ඒ වීදියෙන් වැඩම කළා. මහ මොග්ගල්ලායන් වහන්සේගේ මතක් කිරීමෙන් ඒ මහලු කාන්තාව බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ඒ පිනෙන් ප්‍රීතියෙන් එදාම මැරිලා දෙව්ලොව ගියා. යුවතිපතීන් දෙපළක් තමන්ගේ සහෝදරයාගේ ගෙදරට යනකොට මගදී බුදුරජාණන් වහන්සේ දැකලා ගිහිල්ලා වැන්දා. අපේ භාග්‍යතුන් වහන්සේ ඒ දෙපළට ආශිර්වාද කරලා මතක් කළා ඔබේ ජීවිතයේ බයක් තැති ගැනීමක් ලොමු දැහැ ගැනීමක් ඇති වුණ මොහොතක මාව මතක් කරන්න කියලා. මනාව තිසරණේ පිහිටපු ඔවුන් බුද්ධ අවවාදය පිළිගත්තා. අර ස්වාමියා තමන්ගේ ස්වාමි දියණිය සහෝදරයට බාර කරලා ඔහු නැවත ගමරට බලා යන්න ගියා. ඒ සහෝදරයාගේ ගෙදර ගියේ දරුවා බිහි කරන්න. නමුත් සහෝදරයාගේ බිරිඳගේ උවමනාවට ඔහු තමන්ගේ සහෝදරිය මරන්න තීරණය කළා. කැලෑවට ගෙනහිල්ලා රථයෙන් බිමට වට්ටලා කෙස් වලින් අල්ලගෙන කැලේ ඇතුළට ඇදගෙන යනකොට ඇය කෑ ගහලා කියනවා ස්වාමීනි මගේ දරුවා බිහි වෙන්නයි එන්නේ. මදක් අයින් වෙන්න දරුවා බිහි කරගන්නකම් කියලා. මේ වෙලාවේ ඔහුට ඒකක්වත් ඇහෙන්නේ නැහැ. කැලේ ඇතුළට මැදගෙන යනකොට මගදිම දරුවා බිහි වෙනවා. ඇය කල්පනා කරනවා මට සරණක් නෑ මේ කැලේ. හැබැයි කෑ ගැහුවොත් වැල් අදින්න ආපු දර කඩන්න ආපු කෙනෙක් මාව බේරගනී. හැබැයි ඔවුන් මගේ සහෝදරයට පහර දෙයි. මාව මරන්න ඇදගෙන ගියත් මගේ සහෝදරයට කවුරුවත් පහර දෙනකන් මට ඉවසන්න බෑ. ඒ නිසා මෛත්‍රී සිතක් ඇති කරගත්තා. ඇය කල්පනා කළා දැන් තියෙනවා නම් මට සරණක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ විතරයි. ආන් එහෙම හිතලා ඇය බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් වහන්සේ මතක් කළා. මේ පුද්ගලයා ඇය ඇදගෙන යන්නේ කැලෑවේ තියෙන මහ නුග ගහක් යටට. එතනදි මරන්න. හැබැයි මේ නුග ගහේ ඉන්නවා රුක්ෂ දේවතාවි. ඒ දේවතාව මේ සිදුවීම දකිනවා. ඇගේ සීලය, ඇගේ තිසරණය, ඇගේ හිතේ තියෙන මෛත්‍රිය මේ සියල්ලම දැකලා මේ දේවතාව කල්පනා කරනවා මේ පාපතර පුද්ගලයා මේ සිල්වත් සදහැවත් තිසරණ සරණගත තැනැත්තිය මගේ විමානය ළඟ මරලා දැම්මොත් ඇය මරණකම් බලාගෙන හිටිය කියලා මහ දෙවියන්ගෙන් මට විසුමක් වෙන්නේ නැහැ.
ආන් ඒ නිසා මම ඇයට පිහිටක් වෙන්න ඕනේ. ඇගේ ස්වාමියාගේ වේශය අරගෙන ඇවිල්ලා සහෝදරයා බය කරලා පන්නලා ඇය රථයක නංවගෙන සැවැත් නුවරට ගෙනහිල්ලා අම්බලමක නතර කරලා ඌ අතුරු දහන් වෙලා ගියා. ඉතින් ඒ කාරණාව දිගට සඳහන් කරලා තියෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු අයට මොන තරම් ආරක්ෂාවක් තියෙනවද? ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරපු අය මොන තරම් කුසල් ලැබුවද? අපේ බුදුරජාණන් වහන්සේ නිමක් නැති භාග්‍යතුන් වහන්සේගේ ගුණය අපි කෙරෙහිම අනුකම්පාවෙන් ගුණ 9කට කැටි කළා. මේ ගුණ 9 ඇතුළේ ඒ නිමක් නැති මුළු බුද්ධ ගුණයම අන්තර්ගත නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේ නම මහා කල්පයක් පුරාවට බුදු ගුණ දේශනා කළොත් ඒ මහා කල්පය ඉවර වෙනවා. නමුත් දේශනා කරන්න තවත් බුදු ගුණ ඉතුරු වෙනවා. බුදු කෙනෙක් වචන හසුරුවන්නේ අපි වගේ නෙමෙයිනේ පින්නතුනි. මොනතරම් වේගවත්ද භාග්‍යතුන් වහන්සේගේ වාග් විලාසය. සාමාන්‍යයෙන් පුද්ගලයෙක් එක වචනයක් කතා කරනකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වචන 512ක් විතර පිට වෙනවා කියලා කියන්නේ. අපි එක වචනයක් නැත්නම් අපි අම්මා කියනකොට එහෙම නැත්නම් අපි බුද්ධ කියලා එකපාරක් කියනකොට බුදු මුවින් ඒ වචනය 512 වතාවක් තරම් පිට වෙනවා කියලා කියන්නේ. ඒ තරම්ම වේගවත්. අපි එහෙම වේගෙන් කතා කරන්න ගියොත් වචන නැහැ. වෙන මොනවද සද්දයක් තමයි එන්නේ. නමුත් සසර කරගත්ත කුසල් ඒ වගේම ඒ කුසල් නිසාම භාග්‍යතුන් වහන්සේට තියෙන්නේ ඊටාම සියුම් ජීවහා ධාතුවක්. ඕනෑ අතට බොහෝම පහසුවෙන් නැමෙනවා. ඉතින් ලෞතර බුදු කෙනෙක් ඒ තරම් වාග් විලාසයකින් මහා කල්පයක් පුරාවට දේශනා කළත් තවත් ලෞතර බුදු කෙනෙකුගේ ගුණය ඉවර කරන්න බැරුව යනවා. එතකොට මේ ඉතිපිස්සෝ භගවා කියන ගුණ පාඨයේ ඇතුලේ අපේ බුදුරජාණන් වහන්සේ මේ සියලු බුදුගුණ අන්තර්ගත නැතත් ඒ සියලු බුදුගුණ නියෝජනය වෙන විදිහට සර්වඥතා ඥාණයෙන් තමයි මේ ගුණ පාඨය අපිට කියලා දීලා තියෙන්නේ. යම් කෙනෙක් ඒ ගුණය සිහිපත් කරලා ශ්‍රද්ධාවෙන් වැන්දොත් අපි දන්නවනේ පළවෙනි ගුණය අරහං. අරහං ගුණේ කෙටියෙන් පැහැදිලි කරනකොට සඳහන් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දෑත දෝත එකතු කරගෙන මහත් වූ ශ්‍රද්ධාවෙන් යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටුණා නම් ඒ වැඳ වැටුණ ඕනෑම පුද්ගලයෙකුට දිව්‍ය මානුෂික සැප සම්පත් උදා කරලා දෙන්නට තරම් බුදුරජාණන් වහන්සේ සතු සීල සමාධි ආදී මහා ගුණයට හැකියාවක් ඇති නිසා භාග්‍යතුන් වහන්සේට අරහං කියලා කියනවා. ශ්‍රද්ධාවෙන් වැඳපු කෙනාටත් දෙව් මිනිස් දෙගතියේ උපදින්න මඟ හදන්න භාග්‍යතුන් වහන්සේගේ සීලයටයි පුළුවන්කම තියෙන්නේ. අපි ගාව තියෙන ගුණයට නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ සීලයට. මට්ට කුණ්ඩලී තමන්ගේ තාත්තට කියහම මම බුදුරජාණන් වහන්සේට ප්‍රීතියෙන් වන්දනා කරලයි දෙව්ලොව ගියේ කියලා අදින්න පුබ්බක බමුණ අහනවා. දෙව්ලොව ගියා කියලා මුලින් කියහම ඔබ දෙව්ලොව ගියේ කොහොමද? උඹ ගෙදර ඉන්න කාලේ රැකපු සීලයක් නැහැ. දුන්න දානයක් නැහැ. පුරාපු ගුණයක් නැහැ. කොහොමද දෙව්ලොව ගියේ? එතකොටයි මතක් කළේ බුද්ධාලම්බන ප්‍රීතියෙන් දසැඟිලි එකතු කරලා බුදුරජාණන් වහන්සේට වැඳපු කුසලයයි මාව දෙව්ලොව ගෙනිච්ච කියලා. එතකොට පින්නතුනි අද භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ශ්‍රද්ධාව උපදවල හිත සම කරලා අපිටත් ඒ වන්දනාව කරන්න පුළුවන් නම් චේතෝ පනිදි හේතුච සත්තා ගච්ඡanti සුග්ගතින්
ආන්ගේ චේතනාව හේතු කරගෙන සත්වයා අදත් අඩු නැතුව සුගතිය උපදිනවා. ලෞතුරා බුදුවරු ලෝක සත්වයාට කොයි තරං අනුකම්පා කළාද. පින්නතුනි අපි යම් ශ්‍රද්ධාවකින් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් යම් කටයුත්තක් කරනවාද. ඒ හැම කටයුත්තක්ම බුදුරජාණන් වහන්සේ දැකලා තියෙන්නේ. අපි කොයි තරං වංචනිකද කියන කාරණාවත් බුදුරජාණන් වහන්සේ දැකලා තියෙන්නේ. ශ්‍රද්ධාවෙන් කරන ප්‍රමාණයට අපිට ලැබෙන්න ඕන කුසල් ප්‍රමාණයත් භාග්‍යතුන් වහන්සේ අපිට අනුමෝදන් කරලා තියෙන්නේ. අද අපි වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ අනුමෝදන් කරපු කුසලය ලබා ගත්ත දවස. ඒ නිසායි මම සඳහන් කළේ බුදුරජාණන් වහන්සේ ඔබ මම අපි හැමෝම දකිනවා කියලා. ඒ මීට හුඟක් කාලයකට කලින් දැකලා තියෙන්නේ. මේ අද භවය විතරක් නෙමෙයි. මේ භවය විතරක් නෙමෙයි. නිවන් දකින්න තුරුම බුදුරජාණන් වහන්සේ අපි ගැන සියලුම තොරතුරු දන්නවා. මට ඊළඟ මොහොතේ පහළ වෙන හිත මොකක්ද කියලා මටවත් තේරුමක් නැහැ. අපි දන්නේ නැහැ ඊළඟට එන හිත කොහොම වෙයිද කියලා. දකින්න දෙයක් අනුව ද්වේෂසිතක් වෙන්න පුළුවන්, රාගසිතක් වෙන්න පුළුවන්, මෝහසිතක් වෙන්න පුළුවන්. තව විනාඩියකින් දෙකකින් මට එහෙම ද්වේෂසිතක් පහළ වෙනවා කියලා අදහසක්වත් මල් ළඟ නැහැ. නමුත් ඒ සිත මට පහළ වෙන්න කලින් මට එහෙම සිතක් පහළ වෙනවා කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දන්නවා. මේ සංසාර ගමනේ කොතරම් පව් කරගන්නවද? කොතරම් පින් කරගන්නවද? කොයිතරම් කාලයක් සතර අපායේ දුක් විඳිනවද? ඒ හැම කාරණාවක්මත් බුදුරජාණන් වහන්සේ දන්නවා. අපි සංසාරේ විඳපු දුක් ගැනත් දන්නවා. අපි සංසාරේ අනාගතයට විඳින දුක් ගැනත් දන්නවා. ශ්‍රද්ධාවෙන් තුනුරුවන් වඳින හැටිත් දන්නවා. සදහෙන් තුනුරුවන් පිළිබඳව ජීවිත පූජා කරන බවත් දන්නවා. ලැබිය යුතු ආශිර්වාදේ, ලැබිය යුතු කුසල කර්මය භාග්‍යතුන් වහන්සේ අපිට යොමු කරලා තියෙනවා. ආන් ඒක නිසායි ප්‍රඥාවන්තයෝ පවට බය. අතීතයේ අය පවට බොහෝම බය වුණා. ඒකට හේතු ගොඩක් තිබුණා. එකක් දුගතියට යන්න වෙන එක. අනිත් කාරණාව තමයි අපි පව් කරනකොට දෙවියන්ට පේනවා. අපි පව් කරන බව අපි දිහා බලන දෙවියන්ට පේනවා. අපේ ආරක්ෂක දෙවියෝ හොඳටම දකිනවා පව් කරනවා කියලා. ඉතින් දිගින් දිගට පව් කරන්න ගත්තොත් ආරක්ෂක දෙවියෝ අපිව ආරක්ෂා කරයිද කියන කාරණාවත් සැකයි. නමුත් එහෙමම කලකිරෙන්නෙත් නෑ. සමහරලාට අද වරදක් දෙක සිද්ධ වුණාට මතු අනාගතයේ ඔහුගෙන් මේ සමාජයට මහා මෙහෙවරක් වෙන්න තියෙනවා නම් ඒ අනාගත යහපත වෙනුවෙන් ආරක්ෂා කරනවා. නමුත් අතීත පුණ්‍යවන්තයෝ හරි බයයි. මම හොරෙන් පව් කළාට ආරක්ෂක දෙවියොත් දන්නවා. මම දිහා බලන දෙවියොත් දන්නවා. දෙවියෝ දකින නිසා පව් කරන්න ලැජ්ජයි. යම් හේතුවකින් දෙවියෝ නොදැක්කත් අපි පව් කළ බව රහතන් වහන්සේලා දන්නවා. ඒ නිසාත් පව් කරන්න බයයි. මේ ලෝකේ කවුරුන දැනගත්තත් මම කරන පව් ගැන බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒ නිසා හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ මම දිහා බලාගෙන ඉන්නවා කියන චේතනාවෙන් පව් කරන එකෙන් ඈත් වුණා. එහෙනම් එදා අය දිහා විතරද බැලුවේ? නෑ පින්නතුනි, අපි දිහත් ඒ විදිහටම බලනවා. හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ මන් දිහා බලාගෙන ඉන්නවා කියලා හැඟෙනවා නම් ඔබ හිතලා බලන්න අපේ හිත්වල උපදින අකුසල් චේතනා කොයිතරම් පහවයයිද කියලා. නමුත් ඒ හිත හැම වෙලාවෙම තියෙන්න ඕනේ. එතකොට තමයි සත්පුරුෂයන්ගේ රැකවරණය නිරන්තරයෙන් අපට ලැබෙන්නේ.
සත්පුරුෂයෝ පුණ්‍යවන්තයන් සංසාරයෙන් එතර කරන්න පුදුම වීරියක් දරනවා. ඔබට මතක ඇති අපේ මහා බෝසතාණන් වහන්සේ දන් දෙන්න මුදල් හොයන්න ස්වර්ණ භූමියට පිටත් වෙන වෙලාවේ සංඝ බ්‍රාහ්මණ හැටියට නැව මුහුදේදී පෙරලෙන බව දැනගෙන නැත්නම් ගිලෙන බව දැනගෙන පසේ බුදුරජාණන් වහන්සේ අනුකම්පා කරපු හැටි යානා පූජාවක් කරව ගත්තා. සංඝ බ්‍රාහ්මණයට පෙනෙන්න රත් වෙච්ච වැලි මතින් පාගමනින් වඩිනවා දැකලා දුවගෙන ගිහිල්ලා ආසනයක් පනවලා භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල තමන්ගේ පැන්කෙන්ඩියෙන් සෝදලා පිරිසිදු කරලා පැළඳගෙන ඉන්න පාවහන් දෙක පිහලා පිරිසිදු කරලා පිළිගන්වලා ස්වාමීනි මට අනුකම්පා පිණිස මේ උපාවාහනේ පිළිගන්න රත් උණ වැලි මතින් වඩින්න එපා කියලා. කුඩෙත් පූජා කළා අව්වේ යන්න එපා. අව්වේ වඩින්න එපා කියලා. ඉතින් ටික දුරක් පයින් වැඩම කරලා අහසට පැන නැගලා වැඩියා. නැව මුහුදුපත් වුණා. සංඝ බ්‍රාහ්මණතුමා හකුරුත් ගිතෙලුත් අනුභව කරලා අතවැසියත් එක්ක මුහුදට පැන්න. මහා සාගරයේ ආරක්ෂාවට ඉන්න මණිමේකලා දෙවඟන 7 දවසකට පස්සේ තමයි දැක්කේ බ්‍රාහ්මණයා මුහුදට වැටිලා කියලා. ඒ දෙවඟන මොකටද ඉන්නේ? ඇයට තියෙනවා විශේෂ රාජකාරියක් මහ මුහුදේදී කරන්න. මව්පියන්ට සලකන තෙරුවන් සරණ ගිය සිල් ගුණ රකින්න කිසියම් කෙනෙක් මුහුදට වැටුනොත් බේරන්න ඕනේ. ඇය වහාම ඇවිල්ලා ආහාර පිළිගන්නවා. සිල් අරන් ඉන්න බව සඳහන් කළා. ස්වර්ණ වර්ණ වූ රතයක් මවලා සම්පූර්ණ ධනයෙන් පුරවලා ඒ රතයට නංවන්න හදනකොට මේක උඹේ පිනද මගේ පිනද කියලා ඇහුවා. සඳහන් කළා සිටුතුමනි බ්‍රාහ්මණතුමනි මතක නැද්ද පසේ බුදුරජාණන් වහන්සේට දවස් 7කට කලින් සිද්ධ කරපු පාහන පූජාව. ආන් ඒ පූජාවේ ආනුභාවය ඔබේ පිනයි මේක. සත්පුරුෂයෝ හැමතැනම ආරක්ෂාව හදා ගන්නවා. ඒ සිල් ගුණේ නිසා. තුනුරුවන්ට කීකරු නිසා. අපේ බුදුරජාණන් වහන්සේ මේ විවාහ ජීවිතයක් සාර්ථක කරගන්න අවශ්‍ය කරුණු කාරණා දේශනා කරනකොට තවත් විශේෂ කාරණා රාශියක් ධර්මයේ තුල සඳහන් කළා. සිංහාලෝවාද සූත්‍රයේ දේශනා කළා බිරිඳකගෙන් ස්වාමියෙකුට වෙන්න ඕන යුතුයකම් 5ක් ස්වාමියෙකුගෙන් බිරිඳකට විය යුතු යුතුයකම් 5ක් තියෙනවා කියලා. මේවා යුතුයකම් විතරක් නෙමෙයි. ඒවා පින්කම්. වර්තමාන සමාජයෙන් අපි ඒ වගේ යුතුයකම් දකිනවා බොහෝම අඩුයි. නමුත් ඒ යුතුයකම කියලා කියන්නේ මනා වූ පින්කමක්. බිරිඳ විසින් ස්වාමියාට නිරන්තරයෙන් ප්‍රිය වචනයෙන් ආමන්ත්‍රණය කරන්න ඕනේ. ස්වාමියාත් බිරිඳට හැම වෙලාවෙම ප්‍රිය වචනයෙන් ආමන්ත්‍රණය කරන්න ඕනේ. සැරපරුස වෙනවට වඩා ප්‍රිය වචනයෙන් කතා කරනවට මේ ලෝකේ හැමෝම ප්‍රියයි. නන්දි විශාල ආදී ජාතක කතාවල් වල පවා පැහැදිලි කළා මිනිස්සු විතරක් නෙමේ තිරිසන් සතුන් පවා ප්‍රිය වචනයෙන් කතා කරනවට බොහෝම ප්‍රියයි කියලා. ඊළඟට සඳහන් කළා බිරිඳට අවමන් නොකළ යුතුයි. පිරිස් ඉන්න තැන්වල කවදාවත් අවමන් කරන්න එපා කියලා කියනවා. හැම දෙයක්ම කරන්න පුළුවන් කමක් මිනිස්සුන්ට නැහැ. ඕනෑම දෙයක කළ යුතු ප්‍රමාණයක් කළ හැකි දේවල් ප්‍රමාණයක් අපේ ජීවිතවල තියෙනවා. මට බැරි තවත් කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් ගැන කියලා මේ අයට නම් මේ දේවල් බෑ කියලා එහෙම අවමන් කරන්න එපා කියලා සඳහන් කරනවා. කාන්තාවකට විවාහ ජීවිතයේ ඇතිවෙන දරුණුම චිත්ත පීඩාව මොකක්ද කියලා ධර්මයේ ওই ජාතක පාළියේ එහෙම බොහෝසේ සඳහන් කරලා තියෙනවා. සමහර රජවරු තමන්ගේ දියණිවරු රාජ කුමාරවරුන්ට විවාහ කරලා දෙන්න අකමැති වෙලා තියෙනවා.
දුවට දුකක් දැනේ කියලා. ඒ කියන්නේ දුව රජකුමාරයෙකුට දුන්නහම දුකක් දැනෙනවද? නෑ. රජ්ජුරුවෝ ගිහිල්ලා තමන්ගේ බිසවගෙන් අහනවා කාන්තාවකට මේ ලෝකේ තියෙන දරුණුම හිත් වේදනාව ඇති වෙන්නේ මොකක් නිසාද කියලා. කාන්තාවකගෙන් අහන්නේ තමන්ගේ බිරිඳගෙන් අහනවා. ඇයි කියනවා ස්වාමීනි සපත් නිරෝෂය. මොකද සපත් නිරෝෂය කියලා කියන්නේ? තමන්ගේ ස්වාමියාට තවත් බිරිඳක් ඉන්නවා කියලා දැනගත්තොත් ඒක තමයි කාන්තාවගේ හිත රිදවන ප්‍රධානම කාරණාව. ඒක නිසා රජ්ජුරුවෝ තමන්ගේ දුව තවත් රාජකුමාරයෙකුට දෙන්න අකමැති. මොකද රජවරුන්ට බිරින්දෑවරු ගොඩක් ඉන්න නිසා. එහෙම තැන් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඒ නිසා ස්වාමියා තමන්ගේ බිරිඳගේ හිතේ සතුට රඳවන්න විශේෂයෙන් මේ තුන්වෙනි කාරණාව පිළිබඳව අවධානය යොමු කළ යුතුමයි. ගෙදර ප්‍රධානකම ඇයට දෙන්න ඕනේ. මොන වගේ ප්‍රධානකමද? විශේෂයෙන් ආහාර පාන සම්බන්ධයෙන්, ගෙදර පිරිසිදුකම සම්බන්ධයෙන්, අලංකාරයට තබා ගැනීම සම්බන්ධයෙන්, දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් ඒ ස්වාමියා නිතර ගෙදර නැහැ. ඔහු තමයි ආදායම් උපයන්නේ. බිරිඳ තමයි ගෙදර ඉඳගෙන ආහාර පාන පිළියෙල කරලා දරුවන්ගේ කටයුතු කරලා මේ දේවල් සියල්ල සිද්ධ කරන්නේ. එහි ප්‍රධානත්වය හැම වෙලාවෙම ඇයටම දීලා තිබිය යුතුයි. ඇගේ කටයුතු හැම වෙලාවෙම අගය කළ යුතුයි. ඒක ඕනෑම බිරිඳක් ස්වාමියාගෙන් බලාපොරොත්තු වෙන දෙයක්. අවසාන වශයෙන් සඳහන් කළා මේ යුතුකම් අතර ඇය කැමති වස්ත්‍රාභරණ වලින් ඇයට සංග්‍රහ කළ යුතුයි. මේ කාරණා පහ ස්වාමියෙකුගෙන් ඉෂ්ට වෙනවා නම් ඇය ඒ ස්වාමියා සම්බන්ධයෙන් දාසියක් වගේ කටයුතු කරනවා. බොහොම ගෞරවයෙන් කටයුතු කරනවා. බොහොම ශ්‍රද්ධාවක් ඔහු පිළිබඳව උපදවා ගන්නවා. ඇගෙන් ඔහුට විය යුතු හැම කාර්යයක්ම ඇයද නොපිරිහෙලා ඉෂ්ට කරනවා. ඒ කාරණාව පැහැදිලි කරනකොට නැවත දේශනා කළා ස්වාමියාගෙන් පමණක් නෙමෙයි බිරිඳගෙන්ද ඉටුවිය යුතු යුතුකම් සමුදායක් තියෙනවා කියලා. ඒ වගේම යුතුකම් පහ. ඒ අතර භාග්‍යවතුන් වහන්සේ විශේෂයෙන් මේ සූත්‍රයේ සඳහන් කළා කලට වෙලාවට ස්වාමියා වෙනුවෙන් ආහාර පාන සපයලා දෙන්න ඕනේ. සමහරවිට උදේට රැකියාවට යනවා. එහෙම නැත්නම් හේනට කුඹුරට යනවා. කලට වෙලාවට ගියොත් කටයුතු කරගන්න ඔහුට හරි පහසුයි. ඒ නිසා කලට වෙලාවට ඒ ටික සපයනවනම් දහවලට රාත්‍රියට නිවසට එන්නේ බොහෝසේ වෙහෙසිලා මහන්සි වෙලා බොහොම බඩගිනි ඇතුව. ආහාර ටික කලින් පිළියෙල කරලා නා කියා ගන්න අවශ්‍ය දේවල් සූදානම් කරලා පෙරමගට ගිහිල්ලා කතා බහ කරලා අවශ්‍යතාව විමසලා කටයුතු කරනවා නම් ඇය පිළිබඳව ඔහු තුළ උපදින්නේ පුදුම සතුටක්. ඊළඟට දේශනා කළා ස්වාමියාගේ නෑයන්ට සංග්‍රහ කරන්න ඕනේ. නැන්දම්මා මාමණ්ඩි සහෝදර පිරිස් ඥාති පිරිස් නිවසට ආපුහම ඒ අය බොහෝම ගුණගරුකව බොහොම දයාවෙන් කරුණාවෙන් කතා කරලා පිළිගන්න ඕනේ. මුලින් සඳහන් කරපු තුන්වෙනි කාරණාව මෙතනත් සඳහන් කරනවා. ස්වාමියෙකුට හිතේ ඇති වෙන බලවත්ම චිත්ත වේදනාව තමයි තමන්ගේ ස්වාමි දියණිය පරපුරුෂයන් සොයා යනවා කියන කාරණාව අහන්න ලැබුණොත් ඒ සම්බන්ධයෙන් සැක සංකාවක් හිතේ මතුවුණොත් ඒක ඔහුගේ හිත බොහෝසේ දවන කාරණාවක් බවට පත් වෙනවා. ඒක දෙපිරිසටම සඳහන් කළා වගේම ඊළඟට සඳහන් කළා ඔහු හොයන ධනය ආරක්ෂා කරන්න ඕනේ ගෘහ කටයුතු සියල්ල මනාව වගකීමෙන් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඒ ස්වාමියාගේ හිත ගන්න තියෙන අවස්ථා. මම සඳහන් කළා යුතුයකම් පමණක් නෙමෙයි පින්කම් කියලා. පින්නතුනි අබුද්ධෝත්පාද කාලවල බොහෝ දෙනා දෙව්ලොව යන බව ධර්මයේ තියෙනවා. බොහෝ දෙනා දෙව්ලොව යනවා කියලා කීවට අබුද්ධෝත්පාද කාලේ පවා ප්‍රඥාවන්තයෝ දෙව්ලොව යනවා. එතකොට කොහොමද
අබුද්ධෝත්පාද කාලයේ ප්‍රඥාවන්තයෝ දෙව්ලොව යන්න පින්කම් කරගත්තේ. ප්‍රඥාව තියෙන කාරණාව තියෙනවා කියන කාරණාව නිතර සිහි තබා ගන්න ඕනේ. ඒ කාලෙට පින් කරන්න කියලා දීපු කෙනෙක් නැහැ. පින් කරන හැටි දැනගන්න විදිහක් නැහැ. හැබැයි සත්පුරුෂයෝ එදාට මේ යුතුයකම් කරන අය ඉන්නවා. ස්වාමියා බිරිඳට සලකනවා, බිරිඳ ස්වාමියාට සලකනවා. ඒ දෙක මහ පින්කම්. එතකොට දරුවෝ මව්පියන්ට සලකනවා. මව්පියෝ දරුවෝ වෙනුවෙන් යුතුයකම් කරනවා. අබුද්ධෝත්පාද කාලයේත් සත්පුරුෂයෝ දම්පැන් දෙනවා. අබුද්ධෝත්පාද කාලවලත් සත්පුරුෂයෝ දන්නවා අනුන් මුලා කරන්න, රවට්ටන්න, වංචා කරන්න, බොරු කියන්න හොඳ නැහැ කියලා. අබුද්ධෝත්පාද කාලවලත් ප්‍රඥාව තියෙන අය දන්නවා ද්වේෂසිත මහා කුසලයක් කියලා. මගමානුවකතුමා පාරමිතා 7ක් පිරුවේ සක්‍ර දේවේන්ද්‍ර වෙන්න අබුද්ධෝත්පාද කාලවල. දිවිහිමියෙන් මව්පියන්ට සැලකුවා. දිවිහිමියෙන් කුලේ ජ්‍යෙෂ්ඨයන්ට සැලකුවා. දිවිහිමියෙන් යමක් දෙන්න අවස්ථාවක් ලැබිලා තිබුණා නම් ඒ හැම මොහොතකම හැමට පෙර දන් දුන්නා. ඒ නිසානේ පුරින් දද කියලා නමක් ලැබුණේ. හැම තැනම බොහෝ දෙනාගේ යහපත වෙනුවෙන් ආවාස හදලා පූජා කළා. වාසව කියලා කිව්වා. සක්‍ර දේවේන්ද්‍රට නම් 7ක් තියෙනවා. ඒ නිසා පින්නතුනි ඔවුනොවුන්ගේ අන්‍යෝන්‍ය යුතුයකම් ටික මනාව ඔවුනොවුන් සම්පූර්ණ කරනවා කියන එක යුතුයකම පූර්ණේ කිරීමක් වගේම දෙව්ලොව යන්න තරම් හේතු වෙන මහ විශාල පින්කමක්.